එතකොට අද අපි කතා කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් නිර්මාණය කරන ලද පෙරහුරු ප්‍රශ්න පත්‍රයක්. මේ ප්‍රශ්න පත්‍රය 2020 අවුරුද්දේ නිර්මාණය කරපු සාමාන්‍ය පෙළ විද්‍යාව බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක්. අපි බලමු මේ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. හරිද? හරි බලන්න දරුවනේ මේ ප්‍රශ්න පත්‍රය බලන්න පළවෙනි ප්‍රශ්නය. සජීවී පදාර්ථයේ මූලික කාබනික සංයෝගයක් නොවන්නේ මොකද්ද කියලා අහනවා. එතකොට මොකද්ද පිළිතුර වෙන්නේ? කාබනික සංයෝගයක් නොවන්නේ. ඔව් විටමින් තමයි පිළිතුර. අපි දන්නවා ප්‍රධාන කාබනික සංයුග කාණ්ඩ 4යි. කාබෝහයිඩ්‍රේට්, ලිපිඩ, ප්‍රෝටීන හා නියුක්ලික් අම්ල. හැබැයි විටමින් කියන්නේ ප්‍රධාන එකක්. හැබැයි දැනගන්න විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. විටමින් කියන්නේ කාබනික සංයෝගයක්. හැබැයි මූලික කාබනික සංයෝගය වෙන්නේ නැහැ. අපි බලමු දෙවෙනි ප්‍රශ්න. අන්තර්ජාතික ඒකක ක්‍රමයේදී ද්‍රව්‍ය ප්‍රමාණය මෙනි. ද්‍රව්‍ය ප්‍රමාණය මෙනීමේ සම්මත ඒකකය වань. මොකද ද්‍රව්‍ය ප්‍රමාණය මෙනීමේ සම්මත ඒකකය? මවුලේ අන්න හරි. මවුලේ තමයි දරුවෝ ද්‍රව්‍ය ප්‍රමාණය මෙනීමේ සම්මත ඒකකේ. මෙහෙම ඇහුවොත් එක්සෑම් එකේ පදාර්ථ ප්‍රමාණය මෙනීමේ සම්මත ඒකකේ. පදාර්ථ ප්‍රමාණය මෙනීමේ සම්මත ඒකකේ කියලා මොකද්ද වෙන්නේ? පදාර්ථ ප්‍රමාණය කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් කියන්නේ නොකිය කියන්නේ ස්කන්ධ. ස්කන්ධයේ මයින ඒකකේ නැත්නම් පදාර්ථ ප්‍රමාණය මයින ඒකකේ ඒ තමයි කිලෝග්‍රෑම්. හරි අපි බලමු තුන්වන බහුවර්ණ ප්‍රශ්නය. බලන්න තුන්වන බහුවර්ණ ප්‍රශ්න අපෙන් අහනවා. ශාකයකට අයන් ඌණ වීමෙන් ඇති විය හැකි ඌණතා ලක්ෂණ. අයන් කියන්නේ දරුවෝ යකඩ. මොකක් වෙන්න පුළුවන්? යකඩ අඩු වුණාම ඇති වෙන ඌණතා ලක්ෂණ. මේ ඌණතා ලක්ෂණ වලින් ප්‍රශ්නයක් එනවම තමයි. මොකද්ද පිළිතුර? ලපටි පත්‍ර හරිතක්ෂය ඇති. අන්න හරි. ලපටි පත්‍රවල හරිතක්ෂය ඇතිවීම. අපි පොඩ්ඩක් බලන් ගියොත් පත්‍ර අග්‍රස්තිය මිය යාම සිද්ධ වෙන්නේ දරුවෝ කැල්සියම් අඩු වුණාම. කැල්සියම් අඩු වුණාම තමයි ලපටි කියන්නේ පත්‍රවල අග්‍රස්තිය මිය යන්නේ. වර්ධනයේ හීන වීම සිද්ධ වෙනවා ශාකයේ නයිට්‍රජන් අඩු වුණාම. නයිට්‍රජන් අඩු වුණාම තමයි ගහ වර්ධනය වෙන්නේ නැත්තේ. මුල්වල වර්ධනය දුර්වල වෙන්නේ විශේෂයෙන්ම ගහට ෆොස්ෆරස් කියන දේ අඩු වුණාම. ලපටි පත්‍රවල හරිතක්ෂය ඇති වෙන්නේ විශේෂයෙන්ම යකඩ අඩු වුණාම. හරිතක්ෂය කියන්නේ සරලව කිව්වොත් අපි දන්නවා ශාක පත්‍රයක් කොළ පාට ඒක කහ වෙන්න ගන්න. හරිතප්‍රද වර්ණක විද වැටීම නිසා ශාක පත්‍රය කහ වෙනවා. ඒ කහ වෙන එක තමයි අපි කියන්නේ හරිතක්ෂය. ලපටි පත්‍රවල හරිතක්ෂය ඇතිවීමට දායක වන්නේ යකඩ. අපි බලමු ඊළඟ එක. 4 බලන්න. පහත රාශි වලින් දෛශික රාශියක් හා අදීශ රාශියක් පිළිවෙලින් දැක්වෙන පිළිතුරු කුමක්ද කියලා අහනවා. දෛශිකය සහ අදීශය. දෛශිකය හා වේගය. ඔව් ප්‍රවේගය හා වේගය. අපි දන්නවා ප්‍රවේගය කියන්නේ දෛශිකයක්. වේගය කියන්නේ අදීශයක්. ඒ නිසා 4ට පිළිතුරු අංක 2. බලන්න පස්වෙනි එක. රූපේ පෙනෙන පරිදි ළමෙක් A ඉඳන් මෙතන ඉන්නවා ළමෙක් A වල A ඉඳන් B වෙත ගොස් නැවත B සිට C වෙත ගොස් ආයෙත් C ඉඳන් B වෙතට ඇවිල්ලා. ඒ කියන්නේ අවසානයේ වෙලා තියෙන්නේ මෙයා මෙහිම ගිහිල්ලා කැරකිලා ආයෙ මෙතනටම ඇවිල්ලා තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් ළමයා ඉන්නේ මෙතන. අපෙන් අහනවා ළමයාගේ මුළු විස්ථාපන. කීයද දරුවෝ විස්ථාපන? ළමයා 50යි. ඔව් 50 මීටර හරිම ලේසි. අපි දැනගන්න ඕනේ විස්ථාපනය කියන්නේ ආරම්භක තැනයි අවසන් කරපු තැන අතර කෙටිම දුර. ඒතර ආරම්භ කරපු තැන A. දැන් බලන්න එයා ඉන්නේ අවසන් කරපු තැන. අවසන් කරලා තින්නේ B. දැන් බලන්න A හා B අතර තියෙන කෙටිම දුර. කෙටිම දුර වෙන්නේ 50 මීටර. මම අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මට කියන්න මෙයා ආයෙත් A වලටම එන්න. A වලටම ආවොත් විස්ථාපනය කීයද? A වලටම බිඳුව. අන්න හරි. ආරම්භ කරපු තැනයි අවසන් කරපු තැනයි එකම වෙනවා නම් විස්ථාපනයේ බිඳුව. නමුත් මෙතන උත්තරේ විතර ගන්න ඕනේ 50 මීටර. අපි බලමු 6 වෙනි ප්‍රශ්නේ. සෝඩියම් පරමාණුක ඉලෙක්ට්‍රෝන 11ක් ඇති අතර ස්කන්ධ ක්‍රමාංකය 23යි. සෝඩියම් වල නියුට්‍රෝන ගාන අහනවා. හරිම ලේසි ප්‍රශ්නයක්. උතර පාඩම් කරන්න. 12යි. ඔව් 12යි. අපි කරන්න තියෙන්නේ 23න් 11ක් අඩු කරන්න. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන නියුට්‍රෝන දෙක එකතුව 11 කියන්නේ ඉලෙක්ට්‍රෝන 23 11ක් ගියාම 12යි කියලා පිළිතුර ගන්න පුළුවන්. හරි බලන්න 7 වෙනි ප්‍රශ්නේ. මූලද්‍රව්‍ය හා ආවර්තිතාව වගුව පිළිබඳ සත්‍ය ප්‍රකාශ තුනක් පහළ දැක්වේ. හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් මූලද්‍රව්‍ය තුනම එකම කාණ්ඩයකට අයිතිද? ඒක මොකද? හරිද වැරදිද? එකම කාණ්ඩයකට අයිතිද? හයිඩ්‍රජන් ලිතියම් සෝඩියම් මොකද කියන්නේ? හරි. ඒක හරි. අපි දැනගන්න ඕනේ හයිඩ්‍රජන් ලිතියම් ඒ වගේම සෝඩියම් ඒ වගේම පොටෑසියම් දරුවෝ ඉන්නේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය නිසා ඒක හරි. ඒක හරි. බලන්න ඊළඟ එක. ආවර්තය දිගේ හරහට ඇති සීලුම වචනේ. සීලුම මූලද්‍රව්‍ය වල ගතිගුණ එක සමානය. එක සමානයි. ඒ කියන්නේ මෙන්න මෙහෙම. මැග්නීසියම් මෙතන සෝඩියම් මැග්නීසියම් වැරදි. අනිවාර්යෙන් ඒක වැරදි. අපි දන්නවා ආවර්තයක මෙහෙට යන්න මේ මූලද්‍රව්‍ය වල තියෙන ගුණ වෙනස් වෙනවා. එක සමාන මේක වැරදි. C බලන්න. පරමාණු ක්‍රමාංකයේ දන්නා මූලද්‍රව්‍යයක කාණ්ඩය හා ආවර්තය තීරණය කළ හැකියි. මොකද කියන්නේ? හරි.
ඒක හරි. පරමාණු ක්‍රමාංකය දන්න ඕන නම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියලා අපිට කාණ්ඩය සහ ආවර්තය තීරණය කරන්න පුළුවන්. ඒ නිසා උත්තරේ A හා C. බලන්න 8 වෙනි ප්‍රශ්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරන ස්කන්ධයේ කිලෝග්‍රෑම් 12ක් වූ ස්කන්ධයකට ගමන් කරන දිශාවට 24 නිව්ටන් බලයක් යෙදීමෙන් හටගන්න ත්වරණය යනවා. හරිම ලේසි. මොකක්ද උත්තර? අපි දාන්න ඕනේ F සමානයි ma. බලය හොයන සූත්‍රයට ටක් ගාලා මතක් වෙනවනේ F සමානයි ma. ගානේ බලය 24යි ස්කන්ධය 12යි. ත්වරණය අහන්න තියෙන්නේ තාමත් හොඳයි. 24 12න් බෙදන්න තියෙන්නේ 24 12න් බෙදුවම පිළිතුර එනවා 2 ms ඍණ 2 කියලා. බලන්න 9 වෙනි ප්‍රශ්නේ. පහත ප්‍රකාශ සලකා බලන්න. මේ ප්‍රශ්න ටිකක් හොඳ ප්‍රශ්න. අපි බලමු පිළිතුර මොකක්ද කියලා. ඒකසෛලික ජීවීන්ගේ ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් ඇත. ඒකසෛලික කියන්නේ සමහර සුදු ජීවීන් වගේ අයකි ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් ඇත කියලා කියනවා. බලන්න ඊළඟ ශෛලීය සංවිධානය යන ජීවී භවයේ ලක්ෂණ. ඒකසෛලික ජීවීන්ගේ සෛලප්ලාස්මය හා එහි අඩංගු ඉන්ද්‍රිකා සෛල බිත්තියකින් වට විය ඇත. ඉහත ප්‍රකාශ වලින් සත්‍ය වන්නේ මොකක්ද කියලා අහන්න. මොකක්ද පිළිතුර? දැන් මේක අපි පොඩ්ඩක් හිතන්න. දැන් මේක මම තර්ක කරන විදිහට අනිවාර්යයෙන් මේක B වගන්තියේ දරුවෝ හරි. හරිද? මොකද මේ ලෝකේ හැම ජීවියෙක්ම සෛල වලින් තමයි හැදිලා තියෙන්නේ. එහෙනම් සෛල සංවිධානය කියන එක ජීවී භවයේ ලක්ෂණයක් B හරි. එහෙනම් මෙතන බලන්න B සහිත උත්තරයක් විය යුතුමයි. ඊළඟ එක ඒකසෛලික ජීවීන් තුළ ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානයක් ඇත. දැන් ඒක මෙහිමයි. සමහර තැන්වල හරි. නමුත් සමහර තැන්වල වැරදි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දරුවා අහලා ඇති ක්ලැමිඩෝමොනාස්. ක්ලැමිඩෝමොනාස් කියන ඒකසෛලික ජීවියෙක් ඉන්නවා විශේෂම ඇල්ගාවේ. එයාගේ ඒ සෛලය ඇතුළේ එයා ඒකසෛලිකයි. එයාගේ සෛලය ඇතුළේ හරිතලව වැනි ඉන්ද්‍රිකා තියෙනවා. හරිතලව වැනි ඉන්ද්‍රිකා තියෙනවා. ඒතකොට ඉන්ද්‍රිකා පවතිනවා. හැබැයි සමහර ඒකසෛලිකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ඉන්ද්‍රිකා දකින්න ලැබෙන ප්‍රමාණය අඩුයි. නමුත් පොදුවේ ගත් කල ඒකසෛලිකයන්ගේ සමහර බැක්ටීරියාවන්ගේ පවා ඉන්ද්‍රිකා පවතිනවා. ඒ නිසා අපිට ගන්න පුළුවන් ඒ හරි කියලා. ඒත් හරි. මේකේ C බලන්න. C තියෙනවා ඒකසෛලික ජීවීන්ගේ සෛලප්ලාස්මය හා ඒ අඩංගු ඉන්ද්‍රිකා ඇතුළත් සෛල බිත්තියකින් වට විය. දැන් මේකත් මෙහෙමයි. හැබැයි මේක හොඳට අහගන්න. මේ ලෝකේ හැම ඒකසෛලික ජීවියෙකම සෛල බිත්තියක් නැහැ. හොඳට අහගන්න. මේ ලෝකේ හැම ඒකසෛලික ජීවියෙකම පුතා සෛල බිත්තියක් නැහැ. නමුත් සමහරුන්ගේ සෛල බිත්තියක් තියෙනවා. දැන් මේක අපේ විෂය නිර්දේශයට අයිති නැහැ. සමහරක් බැක්ටීරියා වර්ග කතා කරොත් බැක්ටීරියාවන්ගේ තියෙනවා සෛල බිත්තියක්. විශේෂ සෛල බිත්තියක් තියෙනවා පෙප්ටිඩෝග්ලයිකෑන් කියන සංයෝගයෙන් හැදලා තියෙන. ඒතකොට එහෙම බලන් ගියාම ඒකත් හරි කියලා ගන්න පුළුවන්. නමුත් මෙතන ABC තුනම හරි කියන පිළිතුරක් මෙතන අන්තර්ගත වන්නේ නැහැ. ABC තුනම හරි කියන පිළිතුරක් අන්තර්ගත වන්නේ නැහැ. නමුත් අපිට ගන්න වෙන්නේ මෙතනින් හතර වගේ පිළිතුරක් තමයි ගන්න. පැහැදිලිද කියන දේ? අනිවාර්යයෙන් මේකේ B හරි. ඒත් හරි මොකද ඉන්ද්‍රිකා මට්ටමේ සංවිධානය තියෙනවා. මොකද හරිතලව වගේ ඉන්ද්‍රිකා දරනවා විශේෂම ක්ලැමිඩෝමොනාස් වැනි ඒකසෛලිකයෝ. පැහැදිලිද කියන දේ? ඊට පස්සේ C කියන එකත් හරි. C කියන එකත් හරි. නමුත් අපිට ගන්න වෙන්නේ 9ට අංක 4. අපි බලමු 10. තනකොළ, පළගැටියා, ගෙම්බා, ගැරඩියා. ඉහත ආහාර දාමේ විෂමපෝෂී ජීවීන් වන්නේ කවුද විෂමපෝෂී වෙන්නේ? පළගැටියා හා ගැරඩියා. ඔව් පළගැටියා හා ගැරඩියා අපි දන්නවා ශාක තමයි ස්වයංපෝෂී. ශාක මත ඍජුව හෝ වක්‍රව යැපෙන අය තමයි විෂමපෝෂී. ඒකට පළගැටියා ගැරඩියා කියන්නේ විෂමපෝෂී. මේකේ ගෙම්බත් විෂමපෝෂී. බලන්න දරුවෝ 11 වෙනි ප්‍රශ්න වද ප්‍රශ්නයක්. පහත සඳහන් ප්‍රකාශ අතුරින් වැරදි එක අහන්නේ. අපිටින් අහන්නේ වැරදි එක. බලන්න. බලමු වැරදි එක. ඒක රේඛීයව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විට. ඒ කියන්නේ මෙන්න මේ වගේ බලන්න මම වස්තුවක් අදිනවා. මේ වස්තුවට මම මේ පැත්තට දානවා නිව්ටන් 10ක්. ආයෙත් මම ඒ පැත්තටම යොදනවා නිව්ටන් 5ක්. දෙන්නම එකම පැත්තට තමයි පුතා යෙදුවේ. එකම රේඛාවක තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ඒක රේඛීය. මට කියන්න බලන්න මෙයාගේ බල සම්ප්‍රයුක්තය කීයද? බල සම්ප්‍රයුක්තය කීයද වෙන්නේ? මේට නිව්ටන් 10යි, මේට නිව්ටන් 5යි. කීයද බල සම්ප්‍රයුක්තය? නිව්ටන් 5යි. නිව්ටන් කීයද? 5යි. 5 නෙමෙයි. පොඩ්ඩක් හොඳට බලන්න ආයේ. 15යි. 15. ඇයි දෙන්නම තියෙන එකම පැත්තටනේ. එකම පැත්තට තියෙනවනේ අපි මොකද කරන්නේ? සම්ප්‍රයුක්තය ගන්න මේ දෙන්න මොනා කරන්න ඕනේ? එකතු කිරීම තමයි කරන්න ඕනේ. මම මෙහෙම ආවොත් මට කියන්න අපි මොකද්ද කරන්න ඕනේ කියලා. ඔන්න වස්තුව තියෙනවා. මේ පැත්තට නිව්ටන් 10යි. හැබැයි මම වස්තුව අදිනවා මේ පැත්තට නිව්ටන් 4යි. දැන් මට කියන බල සම්ප්‍රයුක්තය කීයද? මේ අවස්ථාව. නිව්ටන් 6යි. නිව්ටන් 6යි. එතකොට කරන්න තියෙන්නේ බල දෙක ප්‍රතිවිරුද්ධ දිශාවට තියෙන නිසා වැඩි එකකින් අඩු එක අඩු කරනවා. එතකොට සම්ප්‍රයුක්තය වෙන්නේ 6යි. අරගෙන සම්ප්‍රයුක්තය වෙන්නේ 15යි. එතකොට දැන් ඔයාලට තේරෙන්න ඕනේ එකම දිශාවකට නම් බල තියෙන්නේ. ඒක රේඛීයව අපි කරන්නේ බල එකතු කරන එක. එකතු කරන එක. මේ ප්‍රකාශ 4 කියවලා බලන්න. මේ ප්‍රකාශ 4න් පළවෙනි ප්‍රකාශයේ වැරදි.
ඒක රේඛීයව එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරන විටම බල දෙකේ සම්ප්‍රයුක්තය විශාල බලයෙන් කුඩා බලය අඩු කරන කතන්දරයක් නෙමෙයි කියන්නේ. අපි එකතු කරන්නයි ඕනේ. බල දෙක එකතු කරන්නයි ඕනේ. ඒ නිසා දරුවෝ එක වැරදි. අපි බලමු 12 වෙනි ප්‍රශ්නේ. ආයනික සංයෝග වල ලක්ෂණයක් වන්නේ. බලන්න ආයනික සංයෝග වල ලක්ෂණයක් වන්නේ කොහොමද කියලා අපි අහනවා. ආයනික සංයෝග වල ලක්ෂණයක් වන්නේ කාබන් උෂ්ණත්වයේදී වායු හෝ ද්‍රව ලෙස පවතී. කිසිදු සංයෝගයක් ජලයේ ද්‍රාව්‍ය නොවේ. ඝන අවස්ථාවේදී විදුලිය සංලයනය කරයි. ඉහළ ද්‍රවාංක හා තාපාංකය. මොකද්ද පිළිතුර? අපි දැනගන්න ඕනේ දැන් මේවා තමයි පුතා ආයනික සංයෝග වලට උදාහරණ. සෝඩියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් ක්ලෝරයිඩ්, ඊට පස්සේ සෝඩියම් සල්ෆේට් වගේ දේවල් තමයි දරුවෝ ආයනික සංයෝග විදිහට අපිට ගන්න පුළුවන්. මැග්නීසියම් ඔක්සයිඩ් ආයනික සංයෝග. මම පොඩි දෙයක් කියන්නම්. පළවෙනි කාණ්ඩයයි ඉන්නවනේ. කවුද පළවෙනි කාණ්ඩය? ලිතියම්, සෝඩියම්, පොටෑසියම්. ඒ අයයි. දෙවෙනි කාණ්ඩය කවුද? දෙවෙනි කාණ්ඩය මැග්නීසියම්, කැල්සියම් වගේ ඒ අයයි. හයවෙනි කාණ්ඩය එක්ක හෝ හත්වෙනි කාණ්ඩය අයත් එක්ක බොහෝ විට හදන්නේ ආයනික බන්ධ. ඇතැම් අවස්ථාවලදී වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආයනික බන්ධ. හරි මොකද්ද මේකට පිළිතුර? හිතන විදියට. 12ට පිළිතුර මොකද්ද? හරි මේක අපි දැනගන්න ඕන කාරණාවක් තියෙනවා. හරිද? ආයනික සංයෝග බොහෝ විට වායු අවස්ථාවේ නම් පවතින්නේ. ආයනික සංයෝග බොහෝ විටම තියෙන්නේ ඝන අවස්ථාවේ හෝ ද්‍රව අවස්ථාවේ. වායු අවස්ථාවේ තියෙන කියලා දෙයක් කියන නිසා මේක එක වැරදි එක ගන්න බෑ. ඊළඟ එකේ අහගන්න ආයනික සංයෝග වලින් සමහරක් ඒවා හොද්දට වතුරේ දියේ. හැබැයි සමහරක් ඒවා වතුරේ දියේ වෙන්නේ. හැබැයි මේකේ කියනවා බලන්න දෙවෙනි වගන්තියේ කිසිදු සංයෝගයක් ජලයේ ද්‍රාව්‍ය නොවේ. තමයි හැම සංයෝගයක්ම ජලයේ ද්‍රාව්‍ය වෙන්නේ නැහැ. ද්‍රාව්‍ය නොවෙන්නේ නැහැ. ඒ කියන්නේ සමහරක ඒවා හොද්දට දියේ වෙන. උදාහරණ සෝඩියම් ක්ලෝරයිඩ් කියන ලුණු ආයනික සංයෝගයක්. එයා ජලයේ හොද්දට දියේ වෙන. ඒ නිසා මේකේ කියනවානේ කිසිදු සංයෝගයක් කියලා. ඒ නිසා දෙවෙනි වගන්තියත් වැරදි. මට කියන්නේ තුන්වෙනි එක. ඝන අවස්ථාවේදී විදුලිය ගමන් කරනවද ආයනික සංයෝගයක් තුලින්? මොකද කියන්නේ? හරිද? වැරදිද? හරි. හරි කියලාද කියන්නේ? ඔව්. නෑ. හොඳට අහගන්න මේක ඉතාමත් වැදගත්. දැන් මම ගන්නවා දරුවෝ ලුණු කැටයක්. හරිද? ලුණු කැටයක් ගන්න. ඒකද ලුණු කැටයක්. ලුණු කැටයක් කියන්නේ පුතා ඝනයක්. හොඳට අහගන්න ආයනික සංයෝගයක් ඝන අවස්ථාවේ හිටියොත් එයා තුලින් විදුලිය යන්නේ නැහැ. විදුලිය ගමන් කරන්න බැහැ මෙයා තුල. ඒක ලක්ෂණයක් පාඩම් කරගන්න. හැබැයි ආයනික සංයෝගයක් අපි ද්‍රව තත්ත්වයට පත් කරගත්තොත් ද්‍රව තත්ත්වයට පත් කරගන්න පුළුවන් එක්ක වතුර දාලා දිය කරලා නැත්නම් එයාවම රත් කරලා ද්‍රවයක් කරන්න පුළුවන්. ද්‍රවයක් කරොත් නම් අනිවාර්යයෙන්ම විදුලිය ගමන් කරනවා. ආයනික සංයෝගය තුලින් විදුලිය ගමන් කරන්න හොඳට අහගන්නේ හැම විටම ද්‍රව තත්ත්වයට පත් වුණොත් විතරයි. ඒ ද්‍රව තත්ත්වයට පත් කරන්න පුළුවන් ක්‍රම දෙකයි. එකක් ජලීය කරනවා. ජලීය කරනවා කියන්නේ වතුර දාලා දෙක මිශ්‍ර කරලා. අනිත් එක විලීන. විලීන කියන්නේ එයාවම රත් කරලා ද්‍රව කරනවා. ද්‍රවයක් වුණොත් ආයනික සංයෝගය තුලින් විදුලිය යනවා. හැබැයි ආයනික සංයෝග ඝන අවස්ථාවේදී එයා තුලින් විදුලිය යන්නේ නැහැ. ඒ නිසා මේකට උත්තරේ අවසාන උත්තරේ වෙන්න ඕනේ අංක 4 3ක් වැරදි. හරි. අපි බලමු 13. රූපයේ පෙනෙන පරිදි 1 මීටර නම් AB ඒකාකාර දණ්ඩක් හරිමතින් අල්ලා සම්පූර්ණය කර ඇත. B කෙළවරින් 2 නිව්ටන් බරක් එල්ලුවොත් ඒ නිසා හටගන්නා දක්ෂිණාවර්ත කූර්ණය සොයන්න. හරිම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. අපිට මේ පැත්ත වැඩක් නැහැ දැන්. මේ පැත්ත වැඩක් නැහැ. මේ පැත්තේ බලන්න 2 නිව්ටන් කියලා බරක් තියෙනවා. මේකේ දුර තියෙනවා. ඒතර මේ බර නිසා මේ දණ්ඩ කැරකෙන්න බලනවා දක්ෂිණාවර්ත. අපෙන් අහනවා බලගූර්ණය හොයන්න. අපි දැනගන්න ඕනේ දැන් මේ ගාන හදන්න නම් බලගූර්ණය හොයන සූත්‍ර සරලව කෙටියෙන් නික්මන්ට බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බ දුර. බලය වැඩි කිරීම මොන දුරද? ලම්බ දුර. කියලා අපි දාමු. එතකොට මේකේ බලය කීයද? බලය වෙන්නේ 2 නිව්ටන්. ලම්බ දුර වෙන්නේ කීයද? ලම්බ දුර විදිහට ගන්න ඕනේ අපි 0.5යි. එතකොට බලන්න සුළු කරලා කීයද එන්නේ? 2.5න් ගුණ කරාම ඉන්නේ 1යි නිව්ටන් මීටර. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ කීයද? 13ට 3. 13ට 3. ඒක තේරුණාද? අපි ගන්න තියෙන්නේ හරිම ලේසි. මේක නිකන් කියන්නේ දක්ෂිණාවර්ත බලගූර්ණය ගන්න. ඔයා දැනගන්න ඕන බලගූර්ණය හොයන සූත්‍ර බලගූර්ණය සමානයි බලය වැඩි කිරීම ලම්බ දුර. මේක බලය නිව්ටන් 2යි. ලම්බ දුර 0.5යි. ඒ නිසා 2.5න් වැඩි කරාම ඔයාට 1යි කියලා පිළිතුර ගන්න පුළුවන්. අපි බලමු 14 වෙනි ප්‍රශ්නේ. බැක්ටීරියා මගින් ඇති කරන රෝගකාරක ඇතුළත් පිළිතුර මොකක්ද කියලා අහනවා අපිට බැක්ටීරියා. මොකද්ද මේකට පිළිතුර වෙන්න ඕනේ? බැක්ටීරියාවුන් විතරයි පළවෙනි එක. අන්න හරි පළවෙනි එක. ක්ෂය රෝගයේ පිටකැස්ම ලාදුරු කියන්නේ බැක්ටීරියාවුන් විතරයි.
අපි අනිත් පිළිතුර බලුවොත් අනිත් පිළිතුර වල තියෙනවා AIDS. බලන්න දෙවෙනි පිළිතුර AIDS තියෙනවා වැරදි. AIDS කියන්නේ වෛරස් මගින් හැදෙන එක. තුන්වෙනි පිළිතුරේ තියෙනවා COVID-19 වෛරස් මගින් හැදෙන එක. හතරවෙනි පිළිතුරේ තියෙනවා සෙම්ප්‍රතිශ්‍රාව ඒකත් වෛරස් මගින් හැදෙන නිසා. උත්තරේ වෙන්න ඕනේ අංක 1. 15ට මොකද්ද ආන්සර්? බලන්න 15. එක්තරා දිනක රත්නපුර නගරයේ දහවල් කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 38යි. එදිනෙම නුවරඑළියේ රාත්‍රී කාලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 9යි. නගර දෙක අතර උෂ්ණත්ව පරතරය කෙල්වින් වලින් අහන. මේක ළමයි පාස් පේපර්ස් ප්‍රශ්නයක්. එහා සමාන අලුත් ප්‍රශ්න තමයි මේ හදලා තියෙන්නේ. මේ කොහොමද අපි ගන්නේ? මේක ගණිතී වා මුලින්ම කරන්න ඕනේ දවල් කාලයේ උෂ්ණත්වයත් රාත්‍රී කාලයේ උෂ්ණත්වයත් පුතා කෙල්වින් වලින් ගන්න. ඉස්සෙල්ලා කරන්න ඕනේ ඒක. එහෙනම් ඉස්සෙල්ලා දැනගන්න ඕනේ සෙල්සියස් අංශක මොනවා බවට පත් කරන්නද? සෙල්සියස් අංශක කෙල්වින් බවට පත් කරන්න දැනගන්න. සෙල්සියස් අංශක කෙල්වින් කරන්න අපි මොකද කරන්න ඕනේ? සෙල්සියස් කෙල්වින් කරන්න සරල දෙයයි තියෙන්නේ. කීයක් එකතු කරන්නද? 273ක් එකතු කරන්න. සෙල්සියස් කෙල්වින් කරන්න තියෙන 273ක් එකතු කරන්න එහෙනම් 38. සෙල්සියස් අංශක 38 කියන එක කෙල්වින් කරමු අපි. අපි 273ක් එකතු කරමු. එතකොට අපිට දවල් කාලේ උෂ්ණත්වය වෙනවා කෙල්වින් වලින් බලන්න එකතු කරාම 311යි කියලා එන්නේ. 311යි කෙල්වින් මේ දින දවල් කාලේ උෂ්ණත්වය. මේ දින පුතා දවල් කාලේ උෂ්ණත්වය. අපි ඊට පස්සේ ගමු රාත්‍රී කාලේ උෂ්ණත්වය කෙල්වින් වල. අපි දන්නවා රාත්‍රී කාලේ උෂ්ණත්වය දෙන සෙල්සියස් අංශක 9යි. ඔයා සෙල්සියස් අංශක 9 කෙල්වින් බවට පත් කරන්න. කෙල්වින් කරන්න නම් මොකද කරන්න ඕන? 273ට 9ක් එකතු කරන්න. 273 9ක් එකතු කරාම අපිට නෝ 282යි කියලා නේ. 282යි කෙල්වින්. ඕක තමයි පුතා රාත්‍රී කාලයේ උෂ්ණත්වය. දැන් මොකද කරන්නද? දැන් අපෙන් අහන්නේ දවල් කාලේ රාත්‍රී කාලය අතර උෂ්ණත්ව පරතරය. දැන් උෂ්ණත්ව පරතරය ගන්න ඕනවා 311න් 282ක් අඩු කරන්න. 311න් 282ක් අඩු කරාම පිළිතුර එනවා කීයයි කියලාද? 29යි කෙල්වින් කියලා. දැන් මේක ඕක තමයි හදන්න ඕනේ ක්‍රමය. නමුත් ගොඩක් අය ඔක වරද්දලා හදාගන්න. කොහොමද හදන්නේ වරද්දලා හදාගන්න ක්‍රමය? ඉස්සර ගොඩක් අය කරන්නේ 38න් 9 අඩු කරලා එන පිළිතුරට 273ක් එකතු කරනවා. ඒක වැරදි. 38න් 9ක් අඩු කරලා එන පිළිතුරට 273ක් එකතු කරන්න එපා. ඒක වැරදි ළමයි. අපි කරන්න ඕනේ දවල් කාලේ උෂ්ණත්වය කෙලින්ම කෙල්වින් බවට පත් කරන්න. සෙල්සියස් කෙල්වින් කරන්න 273ක් එකතු කරලා ඒ වගේම රාත්‍රී කාලේ උෂ්ණත්වයත් කෙල්වින් බවට පත් කරන්න 273ක් එකතු කරන්න. පස්සේ ඒ වගේ දින උෂ්ණත්ව වෙනස අපි අඩු කරා නම් අපිට ලස්සනට පිළිතුර ගන්න පුළුවන්. අපි බලමු 16. අද ටිකක් ඉක්මනට අපි සාකච්ඡා කරමු. බලන්න 16 ඉච්ඡානුගත පේශිවල සංකෝචන පාලනය කරනු ලබන. ඉච්ඡානුගත පේශි කියන්නේ සිතාමතා පාලනය කරනු ලබන පේශි. එතකොට ඉච්ඡානුගත පේශිවල සමායෝජන ඇති කරන්නේ කවුරු මගින්? මොකද පිළිතුර? අනුමස්තිෂ්ක. ඔව් මේකේ පොඩ්ඩක් දරුවෝ උත්තරේ දෝලණය වෙනවා. මේක අනුමස්තිෂ්කයක් හරි. මොකද ඉච්ඡානුගත පේශි සමායෝජනයක් අනුමස්තිෂ්කයේ මගින් සිද්ධ වෙනවා. හැබැයි අපි දැනගන්නවා මස්තිෂ්කයේ මගිනුත් මේ වැඩේම සිද්ධ කරනවා. මස්තිෂ්කයේ මගිනුත් විශේෂයෙන්ම ඉච්ඡානුගත පේශිවල ඒ කියන්නේ සිතාමතා සිදු කරන පේශිවල චලන යාමනය කිරීම වඩාත් හොඳින් වෙන්නේ මස්තිෂ්කය. ඒ නිසා වඩාත්ම හොඳ පිළිතුර මස්තිෂ්කය. නමුත් අනුමස්තිෂ්කයත් නිවැරදි. මොකද පෙළ පොතේ අනුමස්තිෂ්කයත් මේ කාර්යයම කරනවා කියලා සඳහන් වෙනවා. ඒ නිසා 16ට එකත් හරි දෙකත් හරි. වඩාත්ම හොඳ එක. අපි බලමු 17. පහත ප්‍රතික්‍රියා අධ්‍යයනය කරන්න. මේවයි නාන්න මේව අහනවා. දැන් දරුවා දැනගන්න ඕනේ මේ ප්‍රතික්‍රියා වලින් මොකද්ද තාපදායක මොකද්ද තාප අවශෝෂක. බලන්න පළවෙනි ප්‍රතික්‍රියාවේ තියෙන කුණුගල් තාප වියෝජනයේ කැල්සියම් කාබනේට් පත් කරාම ඒ ප්‍රතික්‍රියාව ඔයා දැනගන්න ඕනේ තාපදායක කියලා ප්‍රතික්‍රියා වර්ගයක් තියෙනවා. තාපදායක වල වෙන්නේ පුතා පරිසරයට තාපය පිට කරනවා. පරිසරයට තාපය පිට කරනවා තාපදායකයි. තාප අවශෝෂක වල වෙන්නේ පරිසරයෙන් තාපය උරාගෙන තමයි තාපය අවශෝෂණය කරගෙන තමයි ප්‍රතික්‍රියාව වෙන්නේ. තාපදායක ප්‍රතික්‍රියාවක් වුණොත් පරිසරයේ නැත්තම් බදුන රත් වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී බොහෝ විට බදුන සිසිල් වීමක් තමයි වෙන්නේ. දැන් මෙතනට අදාළව ඔයා බැලුවොත් ඔයා දැනගන්න ඕන හුණුගල් තාප වියෝජන. ඒක තාපදායකද තාප අවශෝෂකද යන බව. මොකද හිතන්නේ මේක තාපදායකද තාප අවශෝෂකද? හුණුගල් තාප වියෝජන. අපි හිතන්නේ බොහෝ දුරට තාපදායක වෙන්නේ නැති කියලා. නමුත් දැනගන්න මේක පුතා තාප අවශෝෂකයි. තාප අවශෝෂක. හොඳට ධාරණය කරගන්න. උණුගල් තාප වියෝජනයේ තාප අවශෝෂකයි. මේක වෙන්න තාපය උරාගෙන තමයි මේ වැඩේ වෙන්නේ. තාප අවශෝෂකයි. හැබැයි ඊළඟ දෙක. දැන් බලන්න ඊළඟ දෙක කැල්සියම් ඔක්සයිඩ් ජලයට දැම්මම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සෑදෙනවා. ඕකට අපි කියනවා අලුහුණු ජලය සමග මිශ්‍ර කිරීම. ඒක ඒ වගේමයි ලෝහයකට අම්ලයක් එකතු කිරීම. මේ සියල්ලම තාපදායක. ඉතින් දෙකම පුතා තාපදායක. ඒ කියන්නේ ඒව වෙද්දි පරිසරයට තාපය පිට කරනවා. මේව දරුවෝ තාපදායකයි. හැබැයි පළවෙනි එක තාප අවශෝෂකයි. B හා C තාපදායක වෙන්න ඕනේ.
ඒ තාප අවශෝෂක වෙන්න ඕනි. එහෙනම් බලන්න පිළිතුර මොකක්ද කියලා. ඒ තාප අවශෝෂක වන අතර B හා C තාප 10ක වේ. ඒ නිසා පිළිතුර 14 2 පොඩ්ඩක් බලාගෙන යන්න මේ තාපදායක තාප අවශෝෂක ප්‍රතික්‍රියා වගේ ඒවා එවිතාමත් වැදගත්. අපි බලමු 18. පහත කිරණ සටහන් වලින් අවදි කෝණය නිවැරදිව දැක්වෙන්නේ. මොකද්ද උත්තරේ? අවදි කෝණය මොකද්ද දරුවෝ නිවැරදිව පෙන්වුම් කෙරෙන්නේ. 4 වෙනි එක. ඉතාමත් හොඳයි. අංක 4. ඔයා දැනගන්න ඕනේ අවදි කෝණය යන්නේ හැම විටම ගහනතරේ ඊටම විරල මාධ්‍යයකට කිරණ යන්න ඕනේ. ඒ කිරණේ අතුරු මූලික හරහා වෙන් කරන් ගියොත් ඒක තමයි අවදි කෝණය නිරූපණය වෙන්නේ. මේ තියෙන අවදි කෝණය අතුරු මූලික හරහා යන්න ඕනේ. ඒ නිසා පිළිතුර අංක 4. බලන්න 19. විද්‍යුත් චුම්බක තැනීමේදී හරය ලෙස ගනු ලබන ලෝහය. ඒ කියන්නේ විද්‍යුත් චුම්බක හදද්දී වැඩිපුරම ගන්න ලෝහය මොකක්ද කියලා අහන්නේ 8 වසරේ මුද්‍රක ලෝහය. මෘදු යකඩ ලෝහයක් තමයි දරුවෝ ගන්න. මෘදු යකඩ ලෝහයක් තා හොඳයි නිවැරදි. බලන්න 20. හෝමෝනික ලක්ෂණයන් නොවන්. අපි දන්නවා හෝමෝන ගැන කතා කරාම අස්නායුක සමායෝජන නැත්නම් රසායනික සමායෝජන ඇති කරන තමයි හෝමෝන දායක වෙන්නේ. හෝමෝන නිපදවන ග්‍රන්ථි වලට කියනවා අපි අන්තරාසාරක ග්‍රන්ථි. බලන්න මේකේ ලක්ෂණ අහනවා නොවන්නේ කියලා අහන්න. නොවන්නේ. පොතට ධාරණය කරගන්න. බලන්න පළවෙනි එක. කාබනික සංයෝගයක් වීම කියන එක පුතා හරි. ඔයා දැනගන්න මේ ලෝකේ තියෙන හැම හෝමෝනයක්ම කාබනික සංයුක්ත කාබන් නිවි. රුධිර සෛල ඔස්සේ පරිවහණය වීම ඒකත් හරි. හෝමෝන පරිවහණය වෙන්නේ පුතා රුධිරයමත්. රුධිරය ඔස්සේ තමයි හෝමෝන පරිවහණය වීම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒකත් අනිවාර්යයෙන්ම හරි. අපි බලමු 4 ඉලක්ක අවයව පමණක් උත්තේජනය කරයි. හෝමෝනයක් රුධිරය ඔස්සේ පරිවහණය වුණාට හැම විටම මේක ක්‍රියාත්මක වන්නේ නිශ්චිත ඉලක්ක අවයවයක් මත පමණයි. ඒකත් හරි. නමුත් තුන්වෙනි එක වැරදි දරුවෝ. ඇයි ඒ? තුන වරදින්නේ. ඉතා වැඩි සාන්ද්‍රණයක් යටතේ ක්‍රියාත්මක වෙයි. දරුවෝ හෝමෝන ඉතා වැඩි සාන්ද්‍රණයකින් නිපදවන්නේ නැහැ. ඉතා සුළු සාන්ද්‍රණයකින් තමයි නිපදවන්නේ. ඒ නිසා මෙතන ඉතා වැඩි කසන්දරයක් තියෙන නිසා තුන වැරදි. නිසා පිළිතුර 20ට 3. 24 බලන්න. ශාකවල සිදුවන බහිශ්‍රාවී ක්‍රියාවලිය ලෙස සැලකිය හැකියි. අන්න ශාකවල බහිශ්‍රාවී ක්‍රියාවලිය. ඉස්සෙල්ලා දැනගන්න මොකද්ද බහිශ්‍රාවය කියන්නේ? බහිශ්‍රාවය කියන්නේ පරිවෘත්තීය ක්‍රියාවක් සිද්ධ වෙලා ඒකෙන් අනවශ්‍ය ඵලයක් සෑදෙනවා. ඒ හැදෙන අනවශ්‍ය ඵලයේ දේහෙන් බැහැර කරන එක තමයි සරලව කියන්නේ බහිශ්‍රාවය. ජීවි බහිශ්‍රාවය කරනවා. ශාක කියන්නේ ඉතින් ජීවියෙක්. ඉතින් ශාකත් බහිශ්‍රාවය කරන්න ඕන. එතකොට බලමු අපි මේකේ මොකද්ද? උත්සේදනය මගින් ජලය වාෂ්ප ලෙස පිටවීම, බිඳු දෙය මගින් khනිජ ලවණ පිට කිරීම, බිඳු දෙය මගින් ජල බිඳු පිට කිරීම, ප්‍රභා සංශ්ලේෂණයේදී ඔක්සිජන් වායුව පිට කිරීම. වඩාත්ම ගැළපෙන පිළිතුර මොකක්ද? පොඩ්ඩක් හිතන්න ඕනේ මේක. මේක හිතන්න ඕනේ බහිශ්‍රාවී ඵලයක් වෙන්න නම් ශාකයක් තුළ මොකක් හරි පරිවෘත්තීය ක්‍රියාවකින් හැදෙන දෙයක් වෙන්න ඕනේ. ඒ හැදෙන දේ ශාකයට අනවශ්‍ය දෙයක් වෙන්නත් ඕනේ. ඒකට පිට කරන්න. ශාකයට අනවශ්‍ය දෙයක් වෙන්නත් ඕනේ. මොකද්ද දරුවෝ පිළිතුර? 1ද 2ද 3ද 4ද? 2. ඔව් ඉතාමත් හොඳයි. අංක 2. අංක 2 තමයි මේකේ පිළිතුර වෙන්නේ. දැන් උත්සේදනය වගේ ජලය වාෂ්ප ලෙස පිටවීම. දැන් ඇයි එක ගන්න බෑ? උත්සේදනය මගින් ජලය වාෂ්ප ලෙස පිටවීම කියන එක පුතා බහිශ්‍රාවයක් වෙන්නේ. ඊට හේතුව ඒක පරිවෘත්තීය ප්‍රතික්‍රියා වලින් හැදෙන දෙයක් නෙමෙයි. මුලෙන් උරා ගන්න ජලය තමයි ශාක පත්‍ර වලින් පස්සේ වාෂ්ප ලෙස පිට කරන්නේ. ඒ නිසා එක වැරදි. හැබැයි දෙවෙනි එකේදී බිඳු දෙය ඔයා දන්නවා ශාකවල විශේෂයෙන්ම ළමයෝ මේ අපි දන්නවා සමහර ශාක පැලරීම කුඩා පැලෑටි වල රාත්‍රී කාලයේදී බිඳු දෙය වෙනවා. ගහර හබරල වගේ ගස්වල බිඳු දෙය වෙනවා. ජල ජිත්‍ර මගින් තමයි ජලය පිට වෙන්නේ. ජල ජිත්‍ර හරහා ජල බිඳු ආකාරයෙන් ජලය පිටවීම තමයි බිඳු දෙය. අපි 8 වසර ඉගෙන ගන්නවා. එතකොට බිඳු දෙයේදී දරුවෝ khනිජ ලවණ පිට වෙනවා. ඒ khනිජ ලවණ ශාකයේ අභ්‍යන්තරයේ පරිවෘත්තීය ක්‍රියාවක් වෙලා හැදෙන දෙයක්. ඒ khනිජ ලවණ පිටවීම අපි සලකනවා ඒක බහිශ්‍රාවී ක්‍රියාවලියක් විදිහට. ඒ නිසා වඩාත්ම හොඳ පිළිතුර වෙන්න ඕනේ 21ට 2. අනිත් ඒවා ගන්න බෑ. 22 සමාගාත සංගීත භාණ්ඩයක් හා සුසිත සංගීත භාණ්ඩයක්. සංගීත කරපු ළමයින්ටත් මේක කියන්න පුළුවන්. සමාගාත කියන්නේ අපි සමාගාත කියන්නේ කිසියම් පටලයක් කම්පණය වීමෙන් ශබ්ද උපදින සංගීත භාණ්ඩ. සුසිත කියන්නේ අපි දන්නවා වායු පදක් වාත පදක් කම්පණය වීමෙන් සංගීතය උපදින භාණ්ඩ. එතකොට මොකද්ද මේකට උත්තරේ? මේකට පිළිතුරු කිහිපයක් තියෙන්න පුළුවන් නේද? මේක බලන්න දරුවෝ රබාන කියන අපි දන්නවා සමාගාත භාණ්ඩයක්. හොරණෑව කියන්නේ සුසිත නේද? හොරණෑව අපි වාත පදක් තමයි කම්පණය වෙන්නේ. හොරණෑව කියන්නේ සුසිත සංගීත භාණ්ඩයක්. එතකොට මේකේ දෙක හරි. 4 ගැන මොකද ඔයාලට කියන්න පුළුවන්? 4 හරිද වැරදිද? 4 වැරදි. ඇයි 4 වරදින්නේ? සර්පිනා ශිෂ්‍යර භාණ්ඩයක් නෝ. සර්පිනා වෙන මොන භාණ්ඩයද? සර්පිනාව
මා දන්න විදිහට සර්පිනාවත් සුසිර භාණ්ඩයක්. පොඩ්ඩක් බලන්න සර්පිනාව සංගීත ගුරුවරු වාදනය කරද්දී එතන වෙන්නේ වාතය තමයි දරුවෝ කම්පණය වීම සිද්ධ වෙන්නේ. ඇතුළ වාතය තමයි අර සර්පිනාව වාදනය කිරීමේදී කම්පණය. නමුත් වඩාත්ම හොඳ පිළිතුර අපිට දෙක කියලා ගන්න පුළුවන් රබාන හා හොරණය. රබාන හා හොරණයව තමයි වඩාත්ම හොඳ. සර්පිනාවත් අර ඒකේ ඒක එහි ව්‍යුහය ගැන පොඩ්ඩක් බැලුවොත් ඒකත් ටිකක් වාතය තමයි කම්පණය වෙන්නේ. සුසිර සංගීත භාණ්ඩයක් විදිහට සර්පිනාව ගන්න පුළුවන්. නමුත් වඩාත්ම හොඳ 22ට අංක 2 රබාන හා හොරණයව තමයි අපිට ගන්න පුළුවන්. බලන්න 23. හයිඩ්‍රෝකාබන පිළිබඳ පහත දී ඇති ප්‍රකාශ වලින් සත්‍ය ප්‍රකාශ අපෙන් අහනවා. බොරතෙල් යනු ඇල්කේන මිශ්‍රණයකි. බොරතෙල් කියන්නේ ඇල්කේන මිශ්‍රණයක්ලු. අපි බලමු මේක තියලා යමු ඉස්සරහට. ඇල්කේන වල කාබන් පරමාණු අතර ද්විත්ව බන්ධන පවති වැරදි. ඇල්කේන වල නෙමේ ද්විත්ව බන්ධන තියෙන්නේ. අපි දන්නවා ඇල්කීන වල. ඇල්කීන වලයි ද්විත්ව බන්ධන තියෙන්නේ. බලන්න. ඇල්කීන වල කාබන් පරමාණු අතර ඒක බන්ධන පවති වැරදි. ඒක බන්ධන තියෙන්නේ පුතා කාගේද? ඇල්කේන වල. හයිඩ්‍රෝකාබන පාඩම මේ විදිහට මතක් කරලා තියෙන්න ඕනේ. ඇල්කීන වලට වඩා ඇල්කේන ප්‍රතික්‍රියාශීලී ඒකත් වැරදි. එතකොට මේකේ පිළිතුර වෙන්න ඕනේ 1. අපි දන්නවා බොරතෙල් කියන්නේ ඇත්තටම ඇල්කේන මිශ්‍රණය. මොකද බොරතෙල් වල තියෙනවා පෙට්‍රල් තියෙනවා, ඩීසල් තියෙනවා, තාර පවතිනවා, LP ගෑස් පවතිනවා. ඒ සියල්ලක්ම ඇල්කේන වල මිශ්‍රණයක්. විශේෂයෙන්ම බියුටේන්, ප්‍රොපේන්, හෙක්සේන්, ඔක්ටේන් වගේ සංඝටක තමයි තියෙන්නේ. ඔක්කොම ඇල්කේන වල මිශ්‍රණයක්. ඒ නිසා පිළිතුර අංක 1. මම එකපාරේ 1 කියලා කිව්ව නෑ පිළිතුර. මම අනිත් ඒවාත් බලලා තමයි එකට වඩාත්ම ගැළපෙන පිළිතුර අංක 1. බොරතෙල් කියන්නේ ඇල්කේන වල මිශ්‍රණ. මේ බොරතෙල් තමයි භාගික ආශ්‍රවණයට ලක් කරලා අපි පෙට්‍රල් විදියට අදාළ බොරතෙල් වල තියෙන සංඝටක නිස්සාරණය කරන්නේ මිශ්‍රණ පාඩමේදී. ඒක අපි කතා කරනවා. බලන්න 24. තරංගයක් ඍජුකරණය කරා. කිව්ව ගමන් ඔළුවට එන්න ඕන තරංගයක් ඍජුකරණය කරනවා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාවක් සරල ධාරාවක් කරනවා. ඔය වැඩේ කරන්න පුළුවන් වෙන කාටවත් නෙමේ ඩයෝඩ වලට පමණයි. තරංග ඍජුකරණය කරන්න පුළුවන් ඩයෝඩ වලට පමණයි. ඊට පස්සේ කියනවා තරංග සුමටනය කර. සුමටනේ වැඩේ කරන්න පුළුවන් කිව්ව ගමන් ඔළුවට එන්න ඕනේ ධාරිත්‍රක වලට පමණයි. සුමටනය කරන්න පුළුවන් දරුවෝ ධාරිත්‍රක වලට විතරයි. සංඥාවර්ධකයක් ධාරාවර්ධකයක් සුචයක් විදිහට හැසිරෙන්නේ කිව්ව ගමන් ඔළුවට එන්න ඕනේ ට්‍රාන්සිස්ටරය. ට්‍රාන්සිස්ටරය කියන මේක පිළිතුර වෙන්න ඕනේ ඩයෝඩය, ධාරිත්‍රකය, ට්‍රාන්සිස්ටරය. පිළිතුර 24ට අංක 2. 24ට අංක 2. හරි අපි බලමු 25. මෙන්ඩල්ගේ පරීක්ෂණ අනුව F1 පරම්පරාවේ ශාක සෝපරාගණය ලැබෙන බීජ සිටුවීම F2 පරම්පරාව ලබා ගනී. රවුම් capital R හැකිලුණු simple R බීජ ලක්ෂණ සැලකුවොත් F2 පරම්පරාවේ ලක්ෂණ අතර අනුපාත. මේක හරිම ලේසි. මේක අපි දැනගන්න ඕන කාරණාවක්. සාමාන්‍ය මේක අහන්නේ අපෙන් F2 පරම්පරාවේ දැකිය හැකි ලක්ෂණ. මුලින්ම වෙන්නේ ඕකේ. මුලින්ම දරුවෝ F1 පරම්පරාවේ ඉන්නේ සියල්ලක්ම රවුම් බීජ සහිත රවුම් බීජ තමයි. F1 පරම්පරාවේ ඉන්න සීලුම ශාක රවුම් බීජ වෙනවා. ඊට පස්සේ F1 පරම්පරාවේ ඉන්න ශාක දෙකක් නැවතත් අපි මුහුම් කරාම අපිට ලැබෙන F2 පරම්පරාව. F2 පරම්පරාවේ එතකොට අවසාන ලැබෙන රූපානුදර්ශය වෙන්නේ රවුම් බීජ 3ට හැකුළුණු බීජ එකක් වගේ. ඒ නිසා අවසානයේ වෙන්න ඕන අනුපාතය ඔකේ 3ට 1යි. 3ට 1 කියන අනුපාතය තමයි එන්නේ. මේක මේ මෙන්ඩල්ගේ ඒකාංග මුහුම පිළිබඳ පරීක්ෂණය. මේ විද්‍යාව ප්‍රවේණිය අදාරලා තියෙන්න ඕනේ. එතකොට 25ට අපිට 2 කියලා ගන්න පුළුවන්. බලන්න 26. එන්සයිම් වල කාර්ය වන්නේ ජෛව රසායනික ක්‍රියා උත්ප්‍රේරණය කිරීමයි. ඒක අනිවාර්යයෙන්ම හරි. අපි දැනගන්න ඕනේ එන්සයිම් කියන්නේ පුතා ප්‍රෝටීනයක්. මේ එන්සයිම් මගින් කරන්නේ ජීවීන්ගේ ජීව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරනවා. ඒ කියන්නේ මොකක්ද? උත්ප්‍රේරණය කියන්නේ පුතා ජීවීන්ගේ ජීව රසායනික ප්‍රතික්‍රියාවල තියෙන ශක්තිය අඩු කළ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරනවා. ස්පීඩ් එක වැඩි කරනවා. ඒක තමයි එන්සයිම්යක් මගින් කරන්නේ. ඒ නිසා එන්සයිම් වලට අපි කියනවා කාබනික උත්ප්‍රේරකයක් කියලා. කාබනික උත්ප්‍රේරක. අර උත්ප්‍රේරකයක් කරන වැඩේ තමයි එන්සයිම්යක් කරන්නේ. හැබැයි එන්සයිම් පවතින ජීවි දේහයේ ඇතුළත. ඒ නිසා අපි ඒකට කියනවා කාබනික උත්ප්‍රේරකයක්. ඒ නිසා උත්ප්‍රේරණය කරනවා ඒ හරි. බලන්න B. කාබෝහයිඩ්‍රේට් හා ලිපිඩ ශක්තිය ප්‍රබෝධ ලෙස ක්‍රියා කර එකත් අනිවාර්යයෙන්ම හරි. කාබෝහයිඩ්‍රේට් කෑවම අපිට ශක්තිය ලැබෙනවා, ලිපිඩ කෑවම අපිට ශක්තිය ලැබෙනවා. ඒ නිසා B හරි. C බලන්න. පක්ෂීන් චලතාපී සතුන් වේ. ඕම කියද්දී ඔයා හොඳට පාඩම් කරලා මතක් වෙන්න ඕනේ. පක්ෂීන් කවදාවත් චලතාපී නෙමෙයි. පක්ෂීන් අචලතාපී. ඒ කියන්නේ බාහිර පරිසර උෂ්ණත්වය වෙනස් වෙද්දී තමාගේ දේහයේ ඇගැතුළු උෂ්ණත්වය වෙනස් කරගන්න බෑ. ඒගොල්ලෝ අචලතාපී. මිනිහා ඇතුළු ශීලපායනු අචලතාපී. පක්ෂීනුත් අචලතාපී. හැබැයි මේක චලතාපී කියන එක වැරදි. C වැරදි.
ඇතම් වෛරස් වල ප්‍රවේණික තුනතුරු ගබඩා කර ගැනීමට RNA වැදගත් වේ. ඒක හරියද අරුව? RNA විශේෂයෙන්ම අපි දන්නවා AIDS වෛරස්, HIV AIDS වගේ වෛරස් වල RNA තමයි පවතින්නේ ප්‍රවේණික තුනතුරු ගබඩා කර ගැනීම සඳහා. ඒකට D හරි. ඒ නිසා මේකේ ABD කියන උත්තර තමයි පිළිතුර වෙන්න ඕනේ. ඒ නිසා පිළිතුර 26ට අංක 3. 27 හරියම ලේසි ගානක්. 27 බලන්න. පොළොව මතු පිට ඇති වැලි ගොඩක වර්ග මීටර 12ක්. වර්ග මීටර 12ක් කියන්නේ පුතා 12 m2 නේ. පොළොව මත ඇති කරන පීඩනය දීලා තියෙනවා. පීඩනය 200යි පැස්කල්. 200යි පැස්කල්. ඔය කියන්නේ මොකද්ද? පොළොවක් මත වැලි ගොඩක් තියෙනවා. දැන් මෙන්න මේ වගේ උදාහරණයක් ඔය කියන්නේ. මෙන්න මෙහෙම පොළොව මත මෙහෙම ලොකු වැලි ගොඩක් තියෙනවා. ඔය වැලි ගොඩ මගින් වැලි ගොඩේ බර මෙහෙම පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. වැලි ගොඩේ බර නැත්තම් බලය පල්ලෙහාට ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා බලය අපි දන්නේ අපි F කියලා ගමු. මේකේ වර්ගඵලය දීලා තියෙනවා පුතා. වර්ගඵලය 12යි. 12යි වර්ග මීටර. අපිට ගානේ පීඩනය දීලා තියෙනවා. සාමාන්‍ය ගණන් වල පීඩනය හොයන්න කියන එක පීඩනය හොල තියෙනවා 200යි. නම් ඔයාගෙන් අහන්නේ බලය. දරුවනේ ඔයාට උත්තරයක් එන්න ඕනේ. එකපාරට සමීකරණයක් ඔළුවට එන්න ඕනේ. පීඩනය හොයන සමීකරණ. මොකද පීඩනය හොයන සමීකරණ? මෙතන ඝන පීඩනය හොයන්න තියෙන්නේ. ඝන පීඩනයේ P නම් P සමානයි F බෙදීම A. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය කියන සූත්‍ර වලට එන්න ඕනේ. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. එතනින් අපිට ගන්න පුළුවන් බලය උක්ත කරාම බලය කියන්නේ පීඩනය වැඩි කිරීම වර්ගඵල. පීඩනය වැඩි කිරීම වර්ගඵල. 9 වසරට අඩු ගන්නවා පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. එහෙනම් බලය ඔකින් උක්ත කරගන්න පුළුවන්. බලය කියන්නේ පීඩනය වැඩි කිරීම වර්ගඵලය. දැන් අපි ආදේශ කරමු. ඒක ආදේශ කරාම පීඩනය වෙන්නේ 200යි. බලය වෙන්නේ පීඩනය වෙන්නේ 200යි. වර්ගඵලය වෙන්නේ පුතා 12යි. 212න් වැඩි කරාම 212න් වැඩි කරාම අපිට එන පිළිතුර 2400යි නිව්ටන් කියලා. 2400 නිව්ටන් තමයි එන්න ඕනේ. මේක දැක්ක ගමන් හොඳට වැඩ කරපු ළමෙන් නම් ටක් ගාලා උඩට එන්න ඕනේ. පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. ඒකෙන් බලය උක්ත කරාම බලය සමානයි පීඩනය වැඩි කිරීම වර්ගඵලය. ඊට පස්සේ ආදේශ කරලා අපිට පිළිතුර ගන්න පුළුවන් 27ට පිළිතුර අංක 4ට. 28 බලන්න. විද්‍යාගාරයේ කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයක් හා ඔක්සිජන් වායු සාම්පලයක් කර ගැනීමට රත් කරගත යුතු සුදුසු සංයෝග දෙකක්. කාබන් ඩයොක්සයිඩ් හදාගන්න අපි රත් කරන්න ඕනේ මොකක්ද කියලා අහනවා. ඊට පස්සේ අපෙන් අහනවා ඔක්සිජන් වායු සාම්පලයක් හදාගන්න අපි රත් කරගන්නේ මොකක්ද කියලා. එතන මේක බැලුමට වාට තේරෙන්න ඕනේ විශේෂයෙන්ම අපිට කාබන් ඩයොක්සයිඩ් වායු සාම්පලයක් ගන්න පුළුවන් හුණුගල් තාප වියෝජනය කළා. විශේෂයෙන්ම කැල්සියම් කාබනේට් රත් කරාම අපිට කැල්සියම් ඔක්සයිඩ් හා කාබන් ඩයොක්සයිඩ් විදියට කාබන් ඩයොක්සයිඩ් දෙනවා. මේ තියෙන පුතා හුණුගල්. හුණුගල් වලට කියන්නේ කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් රත් කරාම අනිවාර්යයෙන්ම දැනගන්න කැල්සියම් ඔක්සයිඩ් දීලා CaO දීලා කාබන් ඩයොක්සයිඩ් දෙනවා. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වායුව ගන්න පුළුවන් අපිට හුණුගල් නැත්නම් කැල්සියම් කාබනේට් රත් කළා. ඔක්සිජන් වායුව අපිට ගන්න පුළුවන් පොටෑසියම් පර්මැංගනේට් රත් කරලා. potassium permanganate KMnO4 රත් කරාම potassium manganate දීලා manganese dioxide දීලා MnO2 දීලා ඔක්සිජන් වායුව ලබා දීම සිද්ධ වෙනවා. ඔක්සිජන් වායුව ලබා දීම සිද්ධ වෙනවා. එනවා potassium permanganate රත් කරලා අපිට ඔක්සිජන් වායුව ගන්න පුළුවන්. carbon dioxide අපිට ගන්න පුළුවන්. calcium carbonate රත් කළේ ඒ නිසා 28ට පිළිතුර අංක 2. අපි බලමු 29. කැල්සියම් කාබනේට් කිලෝග්‍රෑම් එකක් වියෝජනය කිරීමෙන් ලබාගත හැකි කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධය අපෙන් අහනවා. කැල්සියම් ඔක්සයිඩ් ස්කන්ධ. හරි. බලමු ඔයාට මේක හදාගන්න පුළුවන්ද කියලා 29ට පිළිතුර අපි විමසා බලමු. බලන්න මේක හදන්නදී ඔයා මුලින්ම දැනගන්න ඕනේ මේ කුණුකල් තාප වියෝජනය CaCO3 තාප වියෝජනය කරාම හැදෙනවා කැල්සියම් ඔක්සයිඩ් ධන කාබන් ඩයොක්සයිඩ් කියලා දැනගන්න. ඒක ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ. හරිම ලේසි. මේක හදන්න පුළුවන් පුතා ක්‍රමවේද කිහිපයකට. ක්‍රමවේද එක ක්‍රමවේද වලට හදන්න පුළුවන්. මම එක ක්‍රමවේදයකින් මේක හදන්නම්. ඉස්සෙල්ලා දැනගන්න කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය හොයන්න ඕනේ. මේ ගානේ හදන්න නම් කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය හොයාගන්න ඕනේ. මෞලික ස්කන්ධය හෙව්වොත් මම හොයලා පෙන්නන්න මෞලික ස්කන්ධය කොහොමද හොයන්නේ කියලා. කැල්සියම් ගේ ස්කන්ධය 40යි. කාබන් ස්කන්ධය 12යි. ඔක්සිජන් ඉන්නවා 6 3ක් කියන්නේ 18යි. එන්න ඔක්කොම බැලුවම එන්නේ මෞලික ස්කන්ධය වෙන්නේ 100. කැල්සියම් කාබනේට්ගේ මෞලික ස්කන්ධය වෙන්නේ 100. කැල්සියම් කාබනේට් මෞලික ස්කන්ධය හොයා ගන්න ඕනේ අනිවාර්යයෙන්. හොයාගෙන වාට පුළුවන් කැල්සියම් කාබනේට් මෞල ගාන හොයන්න. දැන් මෞල ගාන හොයන්නේ කොහොමද? ස්කන්ධය බෙදීම මෞලික ස්කන්ධය.
එහෙනම් ස්කන්ධය කීයද? ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. හැබැයි පුතා අපි කිලෝග්‍රෑම් 1 දාන්න බෑ. ඒක ග්‍රෑම් කරන්න. ග්‍රෑම් කරාම වෙන්නේ 1000යි. 1000යි ග්‍රෑම් බෙදන්න මෞලික ස්කන්ධය වෙන්නේ කීයද? 100යි. එතකොට ඔක සුළු වුණාම එන්නේ අවසානයේට. ඔක සුළු වුණාම එන්නේ 10 මෞල කියන. එහෙනම් 10 මෞලෙන් හොඳට අහගන්න. මෞල 10. මේ බලන්න කැල්සියම් කාබනේට් මෙතන එකයිනේ තියෙන සංකුණකේ. මෙතන එකයි කැල්සියම් ඔක්සයිඩ් උත් තියෙන එකයි. ඒ කියන්නේ දරුවෝ එකක් තිබ්බොත් කැල්සියම් කාබනේට් එක මෞලයකින් කැල්සියම් ඔක්සයිඩ් එක මෞලයක් දෙනවා කියන එක තමයි ඒකේ තේරුම. කැල්සියම් කාබනේට් එක මෞලයකින් කැල්සියම් ඔක්සයිඩ් එක මෞලයක් දෙනවා. එහෙනම් දැන් මෙතන හැදෙන්න ඕනේ කැල්සියම් ඔක්සයිඩ් මෞල ගාණක් වෙන්නේ 10 මෞල. කැල්සියම් ඔක්සයිඩ් මෞල ගාණ වෙන්නේ 10 මෞල. දැන් අපි පැත්තකින් හොයාගමු කැල්සියම් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධ. ඔයා කැල්සියම් ඔක්සයිඩ් මෞලික ස්කන්ධය හෙව්වොත් ඔයාට එන්නේ 56යි කි. කැල්සියම් ඔක්සයිඩ් වල මෞලික ස්කන්ධය 56යි. දැන් ඔයා කරන්න තියෙන්නේ සරලව 56 10න් ගුණ කරන්න 56 10න් ගුණ කරාම අපිට 560 කියලා පිළිතුර ගන්න පුළුවන්. මම ඉක්මනට ගාන හැදුවා. මොකද විභාගයට තාමත් ළඟයි. ඒ නිසා ඉක්මන් වෙන්න ඕනි. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ 560යි. අපි බලමු ඊළඟ පිළිතුර 30 බලන්න. කාබන් ඉලෙක්ට්‍රෝඩ යොදා විලීන සෝඩියම් ක්ලෝරයිඩ් ද්‍රාවණයක් විද්‍යුත් විච්ඡේදනය කිරීමේදී සමස්ත විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය නිවෘතව දැක්වෙන වර්ණය කුමක්ද කියලා අහනවා. බලන්න. දෙවෙනි එක අපි බලමු. සමස්ත මේක අහන්නේ දරුවෝ සමස්ත බලන්න සමස්ත අර මුළු කෝෂ ප්‍රතික්‍රියාව තමයි මේක අහන්නේ. මේකේ මුළු කෝෂ ප්‍රතික්‍රියාව අහන්නේ. එහෙනම් මුළු කෝෂ ප්‍රතික්‍රියාව ගන්න නිරූපණය වෙන්නේ මොකේද බලන්න. මුළු කෝෂ ප්‍රතික්‍රියාව වඩාත්ම හොඳ පිළිතුර මොකක්ද? මේකේ වඩාත්ම හොඳ පිළිතුර පුතා තුන්වෙනි එක. මේක දෙක හරි. දෙක මුළු සමස්ත ප්‍රතික්‍රියාවනේ මේ දෙකෙන් පෙන්නන්නේ දරුවෝ ඔක්සිකරණ ප්‍රතික්‍රියාව. ඔක්සිකරණ නැත්නම් ඇනෝඩීය ප්‍රතික්‍රියාව තමයි දෙකෙන් පෙන්නන්නේ. එකෙන් පෙන්නන්නේ ඔක්සිහරණ නැත්නම් කැතෝඩීය ප්‍රතික්‍රියාව. අපෙන් අහන්නේ සමස්ත විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය නිසා සමස්ත විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලිය කියන්නේ 1 2 2 එකතු කරලා උත්තර ඉලෙක්ට්‍රෝන කැපිලා යනවා. එතකොට 30ට උත්තරේ 3 විදිහට අපිට ගන්න පුළුවන්. අපි බලමු 31. සෙල්සියස් අංශක 30ක උෂ්ණත්වයේ ඇති තබ කිලෝග්‍රෑම් එකකට 4800 ජූල් තාප ප්‍රමාණය සපුව විට එහි අවසාන උෂ්ණත්වය කොපමණද කියලා අහනවා. මේක හොයන්න දෙන්න අපි දැනගන්න ඕනේ Q සමාන mCT ට කියන සූත්‍රය. තාපය හොයන්නේ එහෙමනේ තාපය හොයන්නේ Q සමාන mCT ට. එතකොට මේකේ තාපය අපිට දීලා තියෙනවා 4800 එන Q තියෙන තැනට දාන්න 4800. මේක සමාන කරන්න ස්කන්ධය කීයද? ස්කන්ධය වෙන්නේ 1යි. වැඩි කරන්න C කියන්නේ පුතා විශිෂ්ට දාපධාරිතාවය යගේ දීලා තියෙනවා 400යි. 400 වැඩි කිරීම. දැන් මේක කියන්නේ අවසාන උෂ්ණත්වය. මේ අහන්නකො. ආරම්භක උෂ්ණත්වය වෙන්නේ 30යි. අපි 4800 තාපය දුන්නා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙනවා. එහෙනම් අපි ගන්න ඕනේ මේ T ට කියන්නේ උෂ්ණත්ව වෙනස. උෂ්ණත්ව වෙනසට ගන්න ඕනේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරලා. මම අවසාන උෂ්ණත්වය ගත්තා T කියලා. අවසාන උෂ්ණත්වය ගත්ත පුතා T කියලා. ආරම්භක උෂ්ණත්වය ගත්තා 30 කියලා. දැන් නම් ඔයා මේක සුළු කරන්න තියෙනවා. කොහොමද මම මේක ආයෙත් පෙන්නන්නේ Q සමාන mCT ට Q යටින් දැම්ම 4800 m කියන්නේ 1යි C කියන්නේ 400යි T ට කියන්නේ උෂ්ණත්ව වෙනස අන්තරය ගන්නේ අවසාන උෂ්ණත්වයෙන් ආරම්භක උෂ්ණත්වය අඩු කරලා අපෙන් අහන්නේ අවසාන උෂ්ණත්වයක අපි දන්නේ නැහැ. ඒ නිසා අවසාන උෂ්ණත්වයට මම කැපිටල් T දාලා ආරම්භක උෂ්ණත්වයට 30 දැම්මා. දැන් මේක සුළු කරමු. පාඩ පෙන්න මේකේ වැඩි කිරීම 400 එහා පැත්තට යවන්න. වැඩි කිරීම 400 එහා පැත්තට යද්දි පුතා බෙදීමේ 400ක් වෙනවා. බෙදීමේ 400 සමානයි T ඍණ 30. T ඍණ 30 කියලා එනවා. අපි දැන් මේක සුළු කරමු. මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපෙනවා. 48 4ෙන් බෙදුවම කීයද? 48 4ෙන් බෙදුවම 12යි. 12 සමානයි T ඍණ 30. T ඍණ 30 ඊට පස්සේ T ව උක්ත කරන්න ඕනේ. T උක්ත කරන්න මොකද කරන්නේ? මේ ඍණ 30 එහා පැත්තට යනවා. ඍණ 30 එහා පැත්තට ධන 30 වෙනවා. 30 එහා පැත්තට ධන 30 වෙනවා. එතකොට එන්න ඕනේ 42යි. 42 තමයි පිළිතුරු විදියට අපිට එන්න ඕනේ. ඔව් එතකොට එන්න ඕනේ දරුවෝ 42 කියලා පිළිතුරක් එන්න ඕනේ. නමුත් මෙතන 42 අන්තර්ගත වන්නේ නැහැ. නමුත් නිවැරදිව හදුවොත් ඔයාට එන්න ඕනේ පිළිතුර අංක 42. 42 තමයි පිළිතුරක් විදියට අපිට ගන්න වෙන්නේ. අපි ඊට පස්සේ බලමු මේකේ 32 හා 33 ප්‍රශ්න 32 හා 33 ප්‍රශ්න ඉතා හොඳ ප්‍රශ්න. මේක අහන්නේ අපෙන් උත්තර කාචයක් ඉදිරියේ වස්තුවක් ලැබුවම සෑදෙන ප්‍රතිබිම්බ සම්බන්ධ ප්‍රශ්න 32 හා 33 බලමු. 32 බලන්න. උත්තර කාචයක් ඉදිරියේ වස්තුවක් තබා ඇති ආකාරය දල සටහනකින් පහද දැක්වේ. එතකොට දැන් මෙහෙම ඇඳ ගමන් ඔයාලට පේන්න ඕනේ මේ උත්තර කාචයේ මේ දින ප්‍රකාශ කේන්ද්‍රය නම් මේ B කියන්නේ නාභිය. A කියන්නේ නාභිය වගේ දෙගුණයක්. මේ පැත්තත් D කියන නාභිය
E කියන්නේ නාභිය වගේ දෙගුණයක්. දැන් බලන්න වස්තුව තියලා තියෙන්නේ කොහෙද? F හා 2F අතර. F හා 2F අතර වස්තුව තිබ්බොත් උත්තර කාර්ය පොතට පාඩම් කරපු ළමෙක් නම් ඔයාගේ මනසට එන්න ඕනේ ප්‍රතිබිම්බය කොහොමද හටගන්නේ. ඔයා කිරණ සටහන ඊට ඈතින්? කැන්දොත් අන්න හරි. ඊට ඈතින් ඒ කියන්නේ එහා පැත්තේ 2F ඈතින් යටිකුරු විශාල ප්‍රතිබිම්බයක් තමයි එන්නේ. දැන් අහනවා මේව වස්තුවේ ප්‍රතිබිම්බය ඇතිවන ස්ථානය අනිවාර්යෙන්ම ඊට ඈතින් වෙන්න ඕන. ඊට ඈතින්. ඊට පස්සේ අහනවා එහිදී ඇතිවන ප්‍රතිබිම්බයේ ලක්ෂණ දෙකක්. එකක් තමයි ප්‍රතිබිම්බයේ යටිකුරු. අනිත් එක වස්තුවට වඩා විශාල වෙන්න. යටිකුරුයි වස්තුවට වඩා විශාල වෙන්න ඕනේ. ඒ නිසා 33ට උත්තරය අංක 1. 33ට උත්තරය අංක 1. අපි බලමු 34. ආහාර ජීර්ණයේදී වැදගත් එන්සයිමය ක්‍රියා කරන ආහාර වර්ගය හා එහින් සෑදෙන ඵලයේ නිවෘතව දක්වා ඇති පිළිතුර තෝරන්න කියලා කියනවා. හරිම ලේසි අපි බලමු. බලන්න ට්‍රිප්සින්. ට්‍රිප්සින් කියන එන්සයිම් එක නිපදවන්නේ පුතා අග්න්‍යාශයේ. හැබැයි යා ලිපිඩ මත නෙමෙයි ක්‍රියාත්මක වෙන්නේ. ලිපිඩ මත ක්‍රියාත්මක වෙන්නේ ලයිපේස්. ඒ නිසා එක වැරදි. ලිපිඩ මත ක්‍රියාත්මක වෙන්නේ ලයිපේස්. ලයිපේස්. එක වැරදි. අපි බලමු දෙක. ඇමයිලේස් පිෂ්ඨය මත ක්‍රියා කරනවලු මෝල්ටෝස් හැදෙන එක හරිය අපි දන්නවා ඇමයිලේස් ස්ටෑන්ඩ් එක හැදෙනවා. එක තමයි මුඛයේ හැදෙනවා. කෙලවල. කේට ඇමයිලේස්. අනිත් එක අග්න්‍යාශයේ හැදෙනවා ඇමයිලේස්. අග්න්‍යාශයේ ඇමයිලේස් හැදෙනවා. මේ දෙකම අවසානයේ ක්‍රියාත්මක වෙන පිෂ්ඨය මත පිෂ්ඨය මෝල්ටෝස් කරන මේකේ දෙක තමයි පිළිතුර දෙක හරිය. අපි බලමු අනිත් ඒ ලයිපේස් ප්‍රෝටීන මත ක්‍රියාත්මක වෙන්නේ මම කිව්වා ලයිපේස් ක්‍රියාත්මක වෙන්නේ ලිපිඩ මත. ට්‍රිප්සින් ප්‍රෝටීන මත ක්‍රියාත්මක වුණාට ඇමයිනෝ අම්ල බවට පත් වෙන්නේ නැහැ පොලිපෙප්ටයිඩ් බවට පත් වෙනවා. ඒකයි මේකේ හතර වැරදි. ඒ නිසා උත්තරේ වෙන්න ඕනි 34ට 2. 34ට 2 තමයි පිළිතුර වෙන්නේ. අපි බලමු 35. උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් නොවන්නේ මොකක්ද කියලා අපින් අහනවා. දරුවනේ උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් වෙන්නේ හැම විටම අම්ලයක් භස්මයක් එක ප්‍රතික්‍රියා කරනවා. එහෙනම් බලන්න මෙතන අම්ල භස්ම තමයි බලන්න තියෙන්නේ. දැන් පළවෙනි එකේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්ම, HCl කියන්නේ අම්ල. ඒක උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. දෙවෙනි එකේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්ම, HNO3 කියන්නේ නයිට්‍රික් අම්ලයක්. ඒකත් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. හතරවෙනි එක බලන්න හතරවෙනි එකේ සල්ෆියුරික් අම්ලය කියන්නේ අම්ලයක්. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ භස්මක ඒකත් උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක්. හැබැයි තුන උදාසීනීකරණ ප්‍රතික්‍රියාවක් නෙමෙයි. තුනේ HCl විතරක් අම්ලයක්. හැබැයි කැල්සියම් කාබනේට් කියන්නේ භස්මයක් නෙමෙයිද? කැල්සියම් කාබනේට් කියන්නේ පුතා භස්මයක් නෙමෙයි. ඒ නිසා පිළිතුර විය යුත්තේ අංක 3. අංක 3. බලන්න ඊළඟ එක කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් පෙට්‍රල් දහනයෙන් පරිසරයට නිදහස් විය හැකි බැරලෝහ පිළිවෙලින් කෘෂි රසායනික ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් ඒ වගේම පෙට්‍රල් දහනයෙන් පරිසර නිදහස් විය හැකි බැරලෝහ මොනවාද කියලා අහනවා. මොනවාද මේකට ගන්න පුළුවන් උත්තර පිළිතුර. විශේෂයෙන්ම කෘෂි රසායන ද්‍රව්‍ය බැහැර කිරීමෙන් විශේෂයෙන්ම අධික ලෙස භාවිත කිරීමෙන් අපි දන්නවා ආසනික් වගේ බැරලෝහ නිදහස් වෙනවා ආසනික්. ඒ වගේමයි පෙට්‍රල් දහනය කරාම පරිසරයට නිදහස් වෙන විශේෂම ඊයම් අංශු නිදහස් වීම සිද්ධ වෙනවා. ඒ නිසා වඩාත්ම හොඳ ගැළපෙන පිළිතුර විදිහට අපිට ගන්න වෙන්නේ 36ට අංක 2. 36ට අංක 2 තමයි පිළිතුර විදිහට අපිට ගොනු කරන්න පුළුවන් වෙන්නේ. කෘෂි රසායන ද්‍රව්‍ය අධික ලෙස භාවිත කිරීමෙන් ඒවා ආසනික් තියෙනවා ආසනික් නිදහස් වෙනවා. ඒ වගේම පෙට්‍රල් දහනය එතන කමාවක් එන්න ඕනේ. පෙට්‍රල් දහනය නිදහස් වෙන්න බැරලෝහ තමයි ඊයම්. අපි බලමු 37. ධ්වනිය පිළිබඳ වගන්ති තුනක් පහද දැක්වේ. මේක ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. ධ්වනි තරංගයක් රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනය පොතට අහගන්න. ධ්වනි තරංගයක සම්ප්‍රේෂණය කරද්දී ඒ ධ්වනි තරංගයේ රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනයට පුතා අපි කියන ලස්සන වචනයක්. මොකක් කියලාද කියන්නේ? හඩේසර. හඩේසර. අපි දන්නවා ධ්වනිය පිළිබඳව ධ්වනි ලාක්ෂණික තුනක් තියෙනවා. ඒ තමයි තාරතාවය, හඩේසර, ධ්වනි ගුණය. මට කියන්න බලන්න තාරතාවේ කවුරු මතද රඳා පවතී? තාරතාව. තරංග ආයාමය නෑ. තාරතාවේ රඳා පවතින පුතා සංඛ්‍යාතයම. අවශ්‍ය නම් ලියා ගන්න. තාරතාවේ රඳා පවතින්නේ සංඛ්‍යාතය මත. සංඛ්‍යාතය මත. එහෙනම් බලන්න මේකේ B එකේ කියනවා තරංගයේ සංඛ්‍යාත. සංඛ්‍යාතය කිව්ව ගමන් ඔළුවට ගන්න ඕනේ තාරතාව. ධ්වනි තරංගයේ ශක්තිය මත රඳා පවතින. ධ්වනියේ ශක්තිය මත රඳා පවතින්නේ ඒ හඩේසර. හඩේසර තමයි ධ්වනි තරංගයේ ශක්තිය මත රඳා පවතින. ඊළඟ එක ධ්වනි තරංගයේ හැඩය වෙනස් වෙන්නේ. හැඩය අනුව කනට දැනෙන සංවේදනය. ධ්වනි තරංගයේ හැඩය වෙනස් වීම රඳා පවතින්නේ ධ්වනි ගුණය කියන ගුණාංගය. ධ්වනි ගුණය. එහෙනම් මේකේ පිළිතුර වෙන්න ඕනේ හඩේසර තාරතාවයේ ධ්වනි ගුණය. හඩේසර තාරතාවයේ ධ්වනි ගුණය.
පිළිතුරු අංක 1 37ට පිළිතුරු අංක 1 විදිහට තමයි අපිට ගන්න වෙන්නේ. බලන්න 38 මුත්‍රාගල් සම්බන්ධව ප්‍රකාශ තුනක් ඔබට දී ඇත. බලන්න ප්‍රකාශ තුන. X බලන්න. කැල්සියම් ඔක්සලේට් වැනි ලවණ ස්පටිකීකරණය වීම මුත්‍රාගල් සෑදීක 100%ක් හරි. ඔයා දැනගන්න ඕනේ මුත්‍රාගල් වල වැඩිපුරම තියෙන සංයෝගය වෙන්නේ කැල්සියම් ඔක්සලේට්. කැල්සියම් ඔක්සලේට් මෙන්ම CaC2O4. කැල්සියම් ඔක්සලේට් කියන සංයෝගය තමයි තියෙන්නේ. ඒ නිසා X හරි. මුත්‍ර පහ කිරීමේ අවස්ථාවේ කල් දැමීම නිසා මුත්‍රාගල් ඇතිවීමට හේතු වේ. ඒකත් හරි. මුත්‍ර පහ කිරීමේ අවස්ථාවේ කල් දානවා නම් ඒ කල් දාන මුත්‍ර වල තියෙන ලවණ ස්පටිකීකරණය වීමෙන් මුත්‍රාගල් ඇති වෙන්න පුළුවන්. Y ප්‍රකාශයත් හරි. ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමෙන් මුත්‍රාගල් ඇති නොවේ. ප්‍රමාණවත් පරිදි ඔයා හොඳට ජලය පානය කළොත් මුත්‍රාගල් ඇති නොවේ. ඒකත් හරි. එතකොට මේකේ බැලුමට ප්‍රකාශ තුනම නිවැරදි. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ X Y Z කියන ප්‍රකාශ තුනම නිවැරදි කියන එක. මේක දැනගන්න ළමයි මුත්‍රාගල් වල වැඩිපුරම තියෙන ලවණය අහනවා කැල්සියම් ඔක්සලේට්. ගොඩක් අය හිතනවා යූරියා කියලා. යූරියා නෙමෙයි. මුත්‍රාගල් වල වැඩිපුරම තියෙන ලවණය කැල්සියම් ඔක්සලේට්. බලන්න 39 වැවක රළපනාව මතින් ඉටු කරන කාර්ය වන්නේ. වැවක රළපනාවක් අපි පවතිනවා විශේෂයෙන්ම මොකටද? වැවක රළපනාව තියෙන්නේ. විශේෂයෙන්ම වැවක රළපනාව බලන්න මේකේ තුන කියනවා වැව් බැම්ම කාදනය වැළැක්වීම. විශේෂයෙන්ම වැවක රළපනාව තියෙන්නේ වැව් බැම්ම කාදනය වීම වළක්වාලීම සඳහා. ඒ නිසා පිළිතුර වෙන්න ඕනේ 3 තමයි පිළිතුර වෙන්න ඕනේ. රළපනාව පවතින්නේ ඒ සඳහා අවම පීඩන තත්ත්වයකදී වැවෙන් ජලය මුදා හැරීම තියෙන්නේ බිසව කොටු. මේ බිසව කොටුව තමයි මේ වැඩේ කරන්නේ. වැවක ඉහළින් ඇති බෑවුම් ඔස්සේ සෝදා යාම වළක්වාලීම, වර්ෂාවෙන් පසු වැවේ එක්රැස් වන මඩ ඉවත් කිරීම. එතකොට මේවා ගැන කතා කරමු. වැව් බැම්ම කාදනය වීම වළක්වීම තමයි රළපනාව වැඩ. බිසව කොටුව තමයි අවම පීඩන තත්ත්වයක් යටතේදී වැවෙන් ජලය මුදා හැරීම සඳහා දායක වෙන්නේ. වැවක ඉහළින් ඇති බෑවුම් ඔස්සේ සෝදා යාම වළක්වාලීම තියෙන්නේ සොරවු. හරි. එතකොට මේකට 39 රළපනාවකින් ඉටු කරන කාර්ය වෙන්නේ වැව් බැම්ම කාදනය වීම වළක්වාලීම. අපි බලමු 40. නව්‍ය කොරෝනා රෝගය ලොව පුරා ව්‍යාප්ත වීම සමග ඒ සම්බන්ධ යෝජනා කිහිපයක් පහත දක්වා ඇත. මුහුණු ආවරණ පැළදීම, ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම, සමාජ දුරස්ථභාවය, ස්වයං නිරෝධායන. මේවායින් නව්‍ය කොරෝනා රෝගය පාලනයට ගත හැකි වඩා සුදුසු ක්‍රියාමාර්ග ඇතුළත් යෝජනාව මොකද්ද දරුවෝ? වඩා සුදුසු ක්‍රියාමාර්ග. කොරෝනා රෝගයේ ව්‍යාප්තිය වළක්වා ගන්න. මොකද්ද පිළිතුර? A හා C. අනිවාර්යයෙන්ම මෙතන දැන් ලංකාවේ වුණත් කොරෝනා රෝගය පාලනය කරේ මොනවා නිසාද? ලංකාවේ වුණත් කොරෝනා රෝගය ඇත්තට පාලනය උනේ අපි මොනවා ගත්ත නිසාද? ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත්ත නිසානේ. ඇත්තම කතාව. ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා මේකේ ඔක්කොම හරි වගේ පේනවා. මේකේ ඔක්කොම හරි වගේ පේනවා. නමුත් වඩාත්ම හොඳ ක්‍රියාමාර්ගය තමයි ගන්න ඕනේ. මොකද ප්‍රතිශක්තිකරණ එන්නත්. අපි ගොඩාක් රජයේ ව්‍යාපෘතියක් විදියට ලංකාවේ ගොඩාක් දෙනෙක්ට ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දුන්නා. විශේෂයෙන්ම ෆයිසර් විදියට එක විවිධ ආකාර නම් ෆයිසර් ඊට පස්සේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා වගේ විවිධ ආකාර එන්න කොවිඩ් ෂීල්ඩ් වගේ එන්නත් දුන්නා. ඒතර එන්න අනිවාර්යෙන් B පිළිතුර මෙහි පිළිතුරක් විදියට අපි ගන්න ඕනේ. B එන්නම. අනිත් එක තමයි මේකට අපිට ගන්න පුළුවන් තව පිළිතුර තමයි අනිවාර්යෙන් මුහුණු ආවරණ පැළදීමක් කරන්න ඕනේ. කොවිඩ් තියෙන හැමෝම මුහුණු ආවරණ පැළදීම සිදු කළ යුතුමයි. නිසා වඩාත් හොඳයි කියලා ගන්න පුළුවන් පිළිතුර A හා B. නමුත් අනිත් ඒවාත් හරි. ස්වයං නිරෝධායනය ගන්න අමාරුයි අපිට. ස්වයං නිරෝධායනය වුණොත් ඉතින් කොවිඩ් රෝගය හැදුනොත් තමයි ස්වයං නිරෝධායනය වෙන්න ඕනේ. වඩාත් හොඳ A හා B. සීත් හරි. සමාජ දුරස්ථභාවය කියන එකත් විශේෂයෙන්ම මේ කොරෝනා රෝගය පාලනයට ගන්න පුළුවන් සුදුසු ප්‍රතිකර්ම ක්‍රමයක්. නමුත් වඩාත්ම හොඳ අපිට A හා B තමයි ගන්න. පැහැදිලිද ඒක?